තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් ටෝක් විත් ඩිලන් YouTube නාලිකාවේ සසරට නැවතුමක් වැඩසටහනේ මීළඟ අදියර නැත්නම් අද තවත් පියවරක් තබන්නට සූදානම් වෙන්නේ. අද වැඩසටහන මේ විදිහට ආරම්භ කරනකොට සුජාත පුත්‍ර නිජ භූමියේ සිට තමයි අදත් සුපුරුදු පරිදි වැඩසටහන ඔබ වෙත අරගෙන එන්නේ. ඉතින් අද වැඩසටහන බොහොම සාර්ථක කරගැනීමේ අපේ අභිප්‍රායත් එක්ක ගෞරවනීය වැඩමවීම වැඩසටහන වෙනුවෙන් සිද්ධ වුණා. නම කියන්නට අවසර පූජ්‍ය කිරුළපන ධම්මවිජය මගේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ගෞරව නමස්කාර පූර්වක පාදාභිවන්දනින් තු පිළිගන්නවා. රටක් ලෝකයක් බලාගෙන ඉන්න වැඩසටහනක් විදිහට අපිට වමනාව තියෙන්නේ ඔබ තුළ ඇති ධාර්මික ගැටලු එහෙම නැත්නම් ඔබේ ජීවිතයේ මේ ධර්මය තුළින් හැඩගස්වා ගන්නෙ කොහොමද? අවසානයේ නිර්වාණය කරා යන්නට පසුබිම කොහොමද අපි හදාගන්නේ? මෙන්න මේ කියන කාරණා තමයි ටෝක් විත් ඩිලන් YouTube නාලිකාවේ සසරට නැවතුමක් වැඩසටහන තුළ අපි කතා බහ කරන්නේ. මුලින්ම මගේ ස්වාමින් වහන්සේ මේ ටිකක් දිග ප්‍රශ්නයක් මේ අහලා තියෙන්නේ. මේක ඇවිල්ලා ප්‍රාර්ථනාවක්. එහෙම නැත්නම් අරමුණක් කරා යන ගමනක්. මෙන්න මේ විදිහට තමයි මට මේ ප්‍රශ්නේ යොමු කරලා තියෙන WhatsApp හරහා. මේ මවක් මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරලා තියෙන්නේ. මට පුතෙක් ඉන්නවා. පුතා විතරයි මට ඉන්නේ. දැන් ඔහුට අවුරුදු 12යි. පුතා මගේ කුසට ආපු කාලේ සිටම මගේ සිතට නිතරම එන සිතුවිල්ලක් තියෙනවා. එනම් යම් මතු ආත්ම භවයක මගේ කුසින් බෝසත් රූපතක් මේ ලෝකයට දායද කිරීමට. මම මේ ප්‍රාර්ථනා කරනවා ප්‍රාර්ථනාවක් ලෙස තාම බුදුන් වැඳ ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම මගේ පුතා මගේ කුසේ සිටින කාලයේ සිතට ලොකු ආශාවක් ඇති වුණා ඔහුව පැවිදි කිරීමට. මන් දැන් පුතාව ධර්ම මාර්ගයට යොමු කරනවා. මගේ උතුම් පින්වත් කල්යාණ මිත්‍රයන් කිහිප දෙනෙකුත් එයට උදව් කරනවා. පුතා නිතරම කියනවා එයාට ඉක්මනින් පැවිදි වෙන්න ඕන කියලා. ඒත් එක්කම මමත් පැවිදි දිවියටපත් වෙනවා. අහලා තියෙන ප්‍රශ්නේ තමයි මගේ ස්වාමින් වහන්සේ මට තියෙන මගේ ප්‍රශ්නය වෙන්නේ මේ ප්‍රාර්ථනාව කෙසේනම් කළ යුතුද? එහෙමත් නැත්නම් මේ සිතුවිල්ල මා බලෙන් සිතට දාගත් දෙයක් නොවේ. ඒ නිතරම මගේ සිතට දැනෙන දෙයක්. මගේ උතුම් පින්වත් කල්යාණ මිත්‍රයන් හට මා මෙසේ පැවසුවා. ඔව්හු පැවසුවේ මාහට උතුම් වූ රුවන්වැලි සෑය මහා රඳුන් අපියසට ගොස් සුදු නෙළුම් වට්ටියක් පූජා කර ප්‍රාර්ථනා කරන්න කියලා. මම කෙසේද මේ ප්‍රාර්ථනාව ඉෂ්ට සිද්ධ කරගන්නේ කියන කාරණා තමයි මේ මම අහලා තියෙන ටිකක් දිග ප්‍රශ්නයක්. මගේ ස්වාමීන් වහන්සේ අපි මේ කාරණාට පිළිතුරක් ලබා දුන්නොත් ඇත්තටම මේ හැම දිනෙකටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. පළමුව ඊළඟට මේ අම්මගේ ප්‍රාර්ථනා කීපයක් තියෙනවානේ. එහෙම එකක් තමයි තමන්ගේ දරුවා බෝධිසත්ව දරුවෙක් කියන්නේ කවදා හරි දවසක තමන්ගේ දරුවට බුදු බව ලැබේවා කියන ප්‍රාර්ථනාව. දෙවෙනි එක තමයි තමන්ගේ දරුවා පැවිදි වෙන්න. තුන්වෙනි එක තමයි තමනුත් පැවිදි වෙන්න. ඉතින් දැන් මේ ප්‍රාර්ථනා ගොඩ ඇත්තටම මේවා යහපත් ප්‍රාර්ථනා. ඔය කල්යාණ මිත්‍රයන් කී විදියටම මහා සෑ මළුවට ගිහිල්ලා වගේ ප්‍රාර්ථනා කිරීම ඇතුලේ ඒකට ලොකු ආශිර්වාදයක් තියෙනවා. නමුත් ප්‍රාර්ථනා කිරීම පමණකින්ම සීමා වෙන්නේ නැතුව දරුවව ධර්ම මාර්ගයට යොමු කිරීම වගේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් වල යෙදීම ඉතාම වැදගත්. ඇත්තටම ඔය ඇති ඉතින්. ඔහොම තමයි ප්‍රාර්ථනාව කරන්න ඕනේ. ඊට වඩා දැන් බුදු කෙනෙක් ඉන්නවා නම් අපි බුදු කෙනෙක් ඉස්සරහදී මේ ප්‍රාර්ථනාව කරනවා. බුදු කෙනෙක් නැත්නම් අග්‍ර ශ්‍රාවක, මහා ශ්‍රාවක වැනි උතුමන් වහන්සේලා ඉදිරියේදී එහෙමත් නැත්නම් ඉතින් අපිට වර්තමානයේ දකින්න වඳින්න පුළුවන් සුදුසුම වන්දනීයම පූජනීයම තැන තමයි රුවන්වැලි මහා සෑය. ඒ වගේ තැනකදී ඒ වගේ ප්‍රාර්ථනා කිරීම නරක නැහැ. ඉතින් ඔබ කරන සෑම කුසල කර්මයක් අවසානයේදී මේ ප්‍රාර්ථනාව සිද්ධ කරන්න. එතකොට එකක් ඔබේ පැවිදි දිවිය දැන් ඔබේ දරුවා බෝධිසත්වයෙක් වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ දරුවාගේ ආකල්පය මත. ඒක දරුවා ප්‍රාර්ථනා කරොත් මම සංසාර ජීවිතයට පැනලා හෝ පාරමිතා පුරලා කවදා හරි දවසක බුදු වෙනවා කියලා. ඒ දරුවට ඒ ආනිසංසය ලැබෙනවා මිසක් අම්මගේ විතරක් පෙළඹවීමෙන් දරුවෙක් දැන් අපි හිතමු කණිතෙම ඔය අම්මා මට ওই ප්‍රශ්නේ අහද්දි දැනුච්ච දෙයක් මේ දරුවා කුසට ආවට පස්සේ ප්‍රාර්ථනා කළා. දරුවා කුසට ඇවිල්ලා ඉවරයි. ඊට කලින් ඔන්න මට බෝධිසත්ව දරුවෙක් ඉපදේ වගේ ප්‍රාර්ථනාවක් තිබ්බනම් සමහරකට බෝධිසත්වෙක් ওই කුසට එන්නත් ඉඩ තිබ්බා. ඇතැම් විට ওই දරුවට එහෙම ප්‍රාර්ථනාවක් නැතුව ටික දවසක් ගිහිල්ලා නෑ මේ සසර දුකයි මම නිවන් දකින්න ඕනි කියලා හිතලා මේ ජීවිතේම නිවන් දැක්කොත් එතකොට දැන් බෝධිසත්ව කියන ප්‍රාර්ථනාව නැති වෙනවනේ. ඒක දරුවට හිතෙන්න ඕන එකක්. ඉතින් අම්මට මම කියන්නේ අම්මා ওই කරන කුසල් ওই විදිහටම කරලා රුවන්වැලි මහා සෑය, ජයශ්‍රී මහ බෝධිය, දළදා මාලිගාව වගේ මේ වගේ තැන් වලටත් ගිහිල්ලා සුපිරිසුදු සුදු නෙළුම් වට්ටියක් කියන එකේදී සුපිරිසුදු බව තමයි අදහස් කරලා තියෙන්නේ. ඉතින් වන්දනාමාන පිළිවෙත් පුරලා ඔය ප්‍රාර්ථනාවන් ඔය ආකාරයෙන් කිරීම තුළ එකක් යන ඉක්මනින් සිද්ධ වෙනවා කියලා එකක් නැහැ.
සුදුසු කාලයාවට පස්සේ සුදුසු විදියට විපාක භාවයන් වලට එයි. ඉතින් වැඩි කලබල වෙන්නත් එපා. හිමින් සැරේ ධාර්මික ප්‍රාර්ථනාවන් කරන්න. ධාර්මික ප්‍රාර්ථනාව ධාර්මික විදියට මිෂ්ඨ සිද්ධ වේවා කියලා අපිද ප්‍රාර්ථනා කරමු. මම හිතන්නේ බොහොම පැහැදිලි පිළිතුරක් ලැබුණා. මවක් විදිහට බොහොම උතුම් ප්‍රාර්ථනාවක් සිද්ධ කරන්නේ. හැබැයි මේ ප්‍රාර්ථනාවෙන් විතරක් මදි ධාර්මික මාර්ගයේ අපි විශ්වාස කරන ඔබ යෙදෙනවා ඇති. ඒකම හදිස්සියට කරගන්න පුළුවන් දේවලුත් නෙමෙයි මේ දේවල්. ඉතින් කාලය ලැබෙන්නට ඕනේ. ඉතින් මේ දේවල් වෙනුවෙන් කැප වෙන්නට ඕනේ. මගේ ස්වාමීන් වහන්සේ මම ඊළඟට අහන්න සූදානම් වෙන ප්‍රශ්නය තමයි මෙහෙම ප්‍රශ්නයක් අහලා තියෙනවා. ඒ තමයි මේ දැන් අපි පැවිදි වෙනකොට යම් කුලදරුවෙක් පැවිදි වෙනකොට අපි කියනවා මේ කුලය කියලා කාරණා පිළිබඳව කතා කරනවානේ. ඔය අඩු කුලේ වැඩි කුලේ එහෙම කියලා කියන ඉතින් අර දැන් ඉතිහාසයට යනකොට නම් ඉතින් මේ ඔය කුලයක් කියන කාරණා පිළිබඳව එහෙම මහ ලොකුට කතා වුණේ නැහැ. මේ සුනීත සෝපාකලත් මේ පැවිදි ජීවිතයට පැමිණියා. හැබැයි වර්තමානයේ යනකොට මේ කාරණා පිළිබඳව ටිකක් කතා බහ වෙනවා. අඩු කුලයේ කෙනෙකුට පැවිදි ජීවිතයට එහෙම නැත්නම් පැවිද්ද ලබා ගන්න බැරි කමක් එහෙම නැත්නම් නොහැකියාවක් තියෙනද? ඒක නුසුදුසු කමක්ද මගේ ස්වාමීන් වහන්සේ? ඇත්තටම ඩිලන්නේ මම පහුගිය දවසක මේ පත්තරයක තියෙන ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දැක්කා. මට කවුරු හරි එවලා තිබ්බා. එහෙමයි. මේක දාලා තිබ්බා මං හිතන්නේ සියම් නිකායික පැවිදි කරන තැනකින් එහෙම තමයි දාලා තිබ්බේ. පැවිදි වීමට දරුවන් හොයයි වාසකමට ලාගේ නෙමෙයි ගේ තියෙන කට්ටිය ඉන්නේ. දැන් ඔය හිතනවනේ දන් දෙනිය ලාගේ දන් දෙනිය ගේ. අන්න ඒව ලාගේ තියෙන අඩු කුලේ වගේ එකක් ඒගොල්ලෝ කවුරු හරි ඉතින් පනවගෙන තියෙනවා. දිලන්නේ සාසනයේට එහෙම කුලමල ભેදයක් නැහැ. මේ සාසනයේට කවුරු ආවත් දැන් එහෙම නිතින්නේ නජච්ඡා වසලෝ හෝති නජච්ඡා හෝති බ්‍රාහ්මණෝ. බ්‍රාහ්මණයෙක් හෝ වසලයෙක් වෙන්නේ තමන් කරගන්නු මේ උප්පත්ති නෙමෙයි. කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මණ. කර්මයෙන් වසලයෙක් හෝ බ්‍රාහ්මණයෙක් වෙන්නේ. එහෙමයි. ඒතර සුනීතල සෝපාකල වැනි උතුම් මිනිසු ශාසනයට පැවිදි වුණා නම් දැන් මේ තියෙන කුලමල ભેදේ නම් මහා ඇත්තටම හරිම අශෝභන මට කියන වචන මදි. එහෙම කුල ભેදයක් ශාසනයේ නෑ. යම් තැනක කුල ભેදයක් හොයනවා නම් ඒ වගේ හිස් තැන්වල නිගණ්ඨාරාම වල මිනිස්සු මහාන කරන්නත් එපා. ඔබේ දරුවෝ මහාන කරන්නත් එපා. කවදාවත් දැන් සමහරක් තැන්වලදී O level කරලාද කියලා අහනවා. A level කරලාද කියලා අහනවා. කරලා නැත්නම් හාමුදුරුවෝම යවනවා A level කරගෙන මෙන්න අපරාධෙනි කියලා. ඉතින් මේ ධර්මය පිළිබඳව අංශු මාත්‍ර අවබෝධයක් නැතිකමනේ එහෙම කරන්නේ නේ. ඒ කෙනෙක්ට මරණවා කියලා දැනනවා නම් O level කරලා ඉන්න A level කරලා ඉන්න කියලා ආපහු හරවලේ වෙයි. ඉතින් ওই වගේ ওই කුලමල ભેද වර්තමානයේ අපේ රටේ ওই නිකාය තුනක් තියෙනවා. සියම් අමරපුර රාමඤ්ඤ කියලා. ඉතින් මම මේවා කතා කරන්නේ මේවා මිනිස්සු දැනගන්න ඕනි දේවල්. ඉතින් ගොඩාක් වෙලාවට රාමඤ්ඤ නිකායත් අමරපුර නිකායත් ওই වගේ කතාවක් වෙනවා අඩුයි. ඇත්තටම නැති තරම් රාමඤ්ඤ නිකාය වගේ නම් එහෙම නෑ කුලමල ભેද. ඇත්තටම අයියා ඉතින් එහෙම කුලමල ભેදයක් පනවන්නත් බෑනේ මිනිස්සුන්ටනේ. සමහරකට අර තේවත්තක ඉන්න හිංසකේ කොච්චර උතුමෙක් වෙන්න පුළුවන්ද? මේ මිනිස්සු කොච්චර නරකයි. අපේ මිනිස්සු කොච්චර හොරකම් කරනවද? එතකොට දැන් ඔය අපේ ඔය අන්තර්ජාලය ගත්තත් ඉස්සර මේ මෑතක් වෙනකම්ම මේ බොරුනේ කියලා දැම්මේ. ඒ YouTube කරා කියන අය දැන් ওই මෑතකදී තමයි වර්තමානිකදී තමයි ලංකාවට YouTube ඔය හැමදේම ඕක හරි ගියේ. එතකම් පිට රටවල නම් දාලා මේ බොරු කර කර තමයි මිනිස්සු ජීවත් වෙන්නේ. ඒව තමයි වසල වැඩ. ඒව තමයි අඩු කුලේ වැඩ. එහෙමයි. යහපත් මිනිස්සෙක් කොහොමද අඩු කුලේ කියලා වැඩි කුලේ කියලා වෙනසක් කරන්නේ. ඒ නිසා සාසනයට ඇත්තටම එහෙම එකක් නැහැ. ඕනම කෙනෙක්ට පැවිදි වෙන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැතුව පැවිදි වෙන්න බැරි අය කීප දෙනෙක් ඉන්නවා. පණ්ඩක කියන අපුංසක වගේ අය. පරාජිකාවටපත් වෙච්ච අය. ඉතින් මේ වගේ අයට මහාන වෙන්න බෑ. අනිත් හැම දෙනෙක්ටම පැවිදි ජීවිතයට ඇවිල්ලා පැවිදි පිළිවෙත් පුරන්න පුළුවන්. කිසිසේත්ම කුල ભેදයක් ශාසනයට නම් අදාළ නැහැ. කුල ભેද ඇති කර නොගෙන එහෙ නැත්නම් මේ බුදුරජාණන් වහන්සේ කියු කාරණාවට අනුව ශාසනයට ඇතුළත් වෙන්න ඉතින් කුලයක් වැදගත් වෙන්නේ නැහැ කියන කාරණාව වහන්සේ මේ ප්‍රශ්නයට පිළිතුර ලබා දෙමින් ඉදිරිපත් කළේ. ඒ වගේම අද දවසේදී ටොක් විත් ඩිලාන් YouTube නාලිකාව සඳහා අද මේ සසරට නැවතුම වැඩසටහන වෙනුවෙන් දායකත්වය ලබා දුන්නු ඒ පින්බර මෑණියන්ම සහ
පින්බර මෑණියන් මේ දායකත්වය ලබා දෙන්න විශේෂ හේතුවක් තිබෙනවා. ඒ තමයි මේ අප්‍රේල් 1 වෙනිදාට යෙදෙන තමන්ගේ දියණියගේ ජන්මදිනය වෙනුවෙන් නම්බර 184 ආඩියම්බලම කටුනායක පදිංචි ඉමාෂා කරුණාරත්න දියණියට ධර්මාවබෝධය පිණිස මෙයින් ජනිත වන කුසල හේතු වාසනා වේවා. ඒ වගේම ඇයට යම්කිසි කායික හෝ මානසික රෝග තත්ත්වයක් ඇති වේවා නම් ඒ වෙනුවෙන් ඒ සියල්ල නිදොස් වේවා කියලාත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා කියලාත් ඒ වගේම මේ කටයුත්ත වෙනුවෙන් මේ දෙමව්පියන් තමයි මේ වෙනුවෙන් දායකත්වය ලබා දුන්නේ. ඒ වගේම පවුලේ සියලු දෙනාටත් ධර්ම මාර්ගයේ පූර්ණේ කිරීමට මේ කුසලයේ පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද මේ සුවිශේෂී ධර්ම සාකච්ඡාව තුළ ඔබට මේ ධර්මයේ දේශනා කරන ගෞරවණීය අපේ කිරුළුපන ධම්මවිජය ස්වාමීන් වහන්සේටත් නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා අද මේ කටයුත්ත වෙනුවෙන් දායකත්වය ලබා දෙමින්. ඉතින් ඒ වගේම මේ ඔබටත් දායකත්වය ලබා දෙන්නට පුළුවන් ටෝක් විත් ඩිලාන් YouTube නාලිකාවේ සසරට නැවතුමක් වැඩසටහනට ඔබට කතා කරන්න පුළුවන් 074804 804 කියන දුරකථන අංකයට WhatsApp මගින් නමතන්නත් පුළුවන්. ඒ වගේම ඔබට තිබෙන ධාර්මික ගැටලු සහ ඔබේ ජීවිතය ධර්මාවබෝධය තුළට රැගෙන යන්නට යම් තැනක ඔබට ගැටලුවක් මතුවී තිබෙනවා නම් ඒ ගැටලුවට විසඳුම් ලබා දෙන්නට ඒ ගැටලුව අපිට ඉදිරිපත් කරන්න 074804 804 කියන දුරකථන අංකය ඔස්සේ. මගේ ස්වාමීන් වහන්සේ මේ ඊළඟට අහන්න සූදානම් වෙන ගැටලුව මට ඉදිරිපත් කළා තියෙනවා මෙන්න මෙහෙම. ඔබ වහන්සේ ධර්මදේශනා තුළ භාවනාව පිළිබඳව ඉතා සුවිශේෂී තැන් පෙන්වා දෙනවා. නමුත් ගොඩක් භාවනා පිළිබඳව උගන්වන අය ඉඳගෙන භාවනා කරන ඉරියව්වට මේ කියන පුද්ගලයාට මේ ඉඳගෙන භාවනා කිරීමේ ඉරියව්වට ස්වභාවයෙන්ම ඉඳ ගන්න බැහැලු. ඒ කියන්නේ ස්වභාවයෙන් අපහසුයි කියලා කියන්නේ ශාරීරික අපහසුතාවය. දෙවැනි කාරණාව මම භාවනා කරන්න යම් උත්සාහයක් ගත්තත් ඒ පිළිබඳව හරියටම දැනගන්න ගුරුවරයෙක් නොමැතිකම නිසාද මන්ද හිත හැම වෙලාවෙම විසිරී යන බව දැනෙනවා. අප කෙරේ අනුකම්පාවෙන් විසිරුණු සිතක් තියෙන පුද්ගලයෙකුට කොහොමද මේ භාවනාව ආරම්භ කරන්න කියන කාරණාව තමයි මේ ප්‍රශ්නේදී යොමු කරලා තියෙන්නේ මගේ ස්වාමීන් වහන්සේ. ඇත්තටම පළවෙනියටම උපදේශයක් දෙන්න අර භාවනා ඉරියව් ඉඳ ගන්න බෑ කිව්වනේ. ඒකට මගේ පුතේ හොඳ ගුරුවරයෙක් ගාවට යන්න ස්වාමීන් වහන්සේ නමක් ගාවට ගිහලා ඔබේ තියෙන ශාරීරික ප්‍රශ්නයක්ද කකුල් වල ආබාධයක්ද මොකද්ද තියෙන්නේ කියලා කියන්න. උන්වහන්සේ ඔබට සුදුසු ඉරියව්වක් සකස් කරලා දෙයි. ඒක තමයි අංක 1 පළවෙනි කාරණාව. දෙවෙනි එක තමයි ඩිලාන් අයියේ මේ. දැන් ඔය කියන හැටියට හිත විසිරෙනවා නම් ඕකට අපි බණත් ඕන තරම් කියලා තියෙනවා. දැන් මේ තාත්තා බණ අහන කෙනෙක්නේ. භාවනාව පිළිබඳව සුවිශේෂී තැන් පෙන්වනවා කියන්නේ ඒකනේ. ඒ තුලින් ඔබට අහුනේ නැත්තම් හිත විසිරෙනවට ක්‍රමයක් මං කියන්නේ හොඳම දේ එක දවසක් මෙහෙට එන්න. අපි උපදව් කරන්නම් ඔබට. එක දවසක් ඇවිල්ලා මේ ස්වාමීන් වහන්සේ නමක් එක කර්මස්ථානයක් කතා කරලා මම වැඩ හිටියොත් මං හරි කතා කරන්න. කතා කරලා ඔබේ තියෙන ධාර්මික ගැටලුවට ඔය තියෙන භාවනා ප්‍රශ්නින්ට විසඳුමක් අරගෙන යන්න. මොකද මේක මේ දැන් මෙහෙම වැඩසටහනක් ඇතුලේ කියලා දෙන්න පුළුවන් එකක් නෙමෙයි. අපි දන්නේ නැහැනේ මොන භාවනාවද කරන්නේ, කොයි වෙලාව කොහොමද හිත විසිරෙන්නේ, කොච්චර විසිරෙනවද, ප්‍රසන්ටේජ් එක කොච්චරද, විසිරෙලා කොච්චර වෙලාවකින්ද දැනගන්නේ. දැන් මේ වගේ දේවල් ඔක්කොම ක්වොන්ටිෆයි කරලා තමයි නැත්නම් ගණනය කරලා තමයි ප්‍රමාණ කරලා තමයි අපිට පිළිතුරක් මේකට දෙන්න පුළුවන්. ඉතින් භාවනා ඉරියව්වේ ප්‍රශ්නේ භාවනා ගැටලුවට හොඳම දේ දැන් ඔබම කියලා තියෙන ඔබට කල්යාණ මිත්‍රයෙක් නැහැ කියලා ඒක හරිම ඩේන්ජර්. ඒක හරිම භයානකයි. හොඳම දේ කල්යාණ මිත්‍රයෙක් ඇසුරු කරගෙන මේ භාවනා ඉරියව්වත් හිත විසිරෙන්නේ ඇයි කියන එකටත් විසඳුමක් ඔබට හොයාගන්න පුළුවන්. මම ඔබට එකම උපදේශය දෙන්නේ. ඉක්මනින්ම කල්යාණ මිත්‍රයෙක් හම් වෙලා ඔබේ ගැටලුව විසඳ ගන්න. කල්යාණ මිත්‍රයෙක්මයි ඔබට උපකාර කරන්නට, බෙහෙතක් කරන්නට සුදුසෙක් බවට පත් වෙන්නේ. බොහොම වැදගත් තැනකට මේ කතාව අරගෙන ආවේ. මොකද මේ ඔබ ඔබේ ගමන යනකොට ඒ පිළිබඳ අවබෝධයක් තියෙන්නට ඕනේ, විශේෂයෙන් මේ භාවනා ක්‍රම පිළිබඳව. ඔන්න ඔබට ඒ සඳහා අවස්ථාවක් තිබෙනවයි කියන කාරණාව සුජාත පුත්‍ර භූමියේදී කියන ඒ සුබ පණිවිඩය කියන්න පුළුවන් කමක් ලැබුණා. ඉතින් මේ පිළිබඳව බොහොම සතුටුයි, ආඩම්බරයි. ටෝක් විත් ඩිලාන් YouTube නාලිකාව විදිහට සසරට නැවතුමක් වැඩසටහන තුළින් ඒ පණිවිඩය අරගෙන එන්න ලැබීම ගැන මගේ සයන්වහන්ස මේ ඊළඟට ඉදිරිපත් කරලා තියෙන ගැටලුවත් ටිකක් දිග ප්‍රශ්නයක් විදිහට දකින්න පුළුවන්කම ලැබෙනවා. මෙන්න මෙහෙම කියලා තියෙනවා. චිත්ත වීති පිළිබඳ දේශනාවන්ද මා අසා තිබෙනවා. මගේ මේ ගැටලුව ඔබ වහන්සේට ඉදිරිපත් කරන්න කියලා තියෙන්නේ. ඔබ වහන්සේගෙන් කරුණාවෙන් ඒ සඳහා පිළිතුරක් ලබා දෙනවා, පිළිතුරක් බලාපොරොත්තු වෙනයි කියලා තියෙනවා. ඒ තමයි මගේ ස්වාමීන් වහන්සේ මෙන්න මේ විදිහට යොමු කරලා තියෙන ප්‍රශ්නේ. චිත්ත වීති ක්‍රියාත්මක වනුයේ නියාම ධර්මයන්ට අනුව බව ඔබ වහන්සේ වදාලා තිබෙනවා. ඒ අපගේ පාලනයෙන් තොරය. එසේනම් පෘථග්ජනයෙකුගේ ඇසට රූපයක් ස්පර්ශ වූ විට
චිත්තය ක්‍රියාත්මක වන ආකාරයක් රහතන් වහන්සේ නමකට රූපයක් ස්පර්ශ වූ විට චිත්තය ක්‍රියාත්මක වන ආකාරයත් එක හා සමානද කියලා අහලා තියෙන ගැටලුවක්. ඒ ප්‍රශ්නත් එක්කම රහතන් වහන්සේලා පිළිබඳ වෙන ගැටලු පිළිබඳව සිතීම නිර්ර්ථක බව දන්නා නමුදු චිත්ත වීති ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව දේශනාවන් අසන විට මේ ගැටලුව නිතර මගේ සිතට පැන නැගී. ඒ වගේම මේ විදේශගතව සිටින අපට මේ අවස්ථාව ලබා දුන්නට බොහොම ස්තුතියි කියලාත් කියලා තියෙනවා. මගේ සොයනස මේ ගැටලුවට අපි පිළිතුරක් ලබා දුන්නොත් එහෙම මෙහෙමයි. ඇත්තටම චිත්ත වීති කාගෙත් ක්‍රියාත්මක වෙන්නේ එක විදිහට. රහතන් වහන්සේගේ හෝ අපේ කියලා කියන්නේ අපේ කියලා මම මෙතනදී අදහස් කරන්නේ රහතන් වහන්සේලා නොවන ඔබට මේ ශ්‍රාවකයන්ට වේවා චිත්ත වීතිවල ක්‍රියාත්මක භාවය එකයි. වෙනස තමයි රහතන් වහන්සේලා අර දැන් මිනිස්සු මොකද කරන්නේ? පේන අරමුණේ මුලා වෙලා ඇලෙනවනේ. එහෙමයි. රහතන් වහන්සේ පේන අරමුණ පේනවා ඔක්කොම වෙනව ඇලීමක් නේ. ඒකට හේතුව දැන් හරියට මේ වගේ. ඔතන උපමාවක් කියන්නම් මිරිඟුවක් දකිනවා මායි මුවෙකුයි. මුවාටත් මිරිඟුවක්මයි පේන්නේ මටත් මිරිඟුවක්මයි පේන්නේ. හැබැයි මුවා මොකද කරන්නේ? මිරිඟුවක් වගේ දකින්නේ නැතුව ඒක සරුයි කියලා හිතලා දුවන්න පටන් ගන්නවා. මම මිරිඟුව දැක්කට පස්සේ මම කල්පනා කරනවා මේක පස්සේ දුවල වැඩක් නැහැ මේක මිරිඟුවක් මම නවතිනවා එච්චරයි. රහතන් වහන්සේත් අරමුණක් දැක්කාම සාමාන්‍ය මිනිස්සෙක් අරමුණක් දැක්කාම සාමාන්‍ය මිනිස්සයා මිරිඟුව දැක්කා වගේ ඒක පස්සේ දුවනකොට රහතන් වහන්සේගේ තියෙන නිස්සාර භවයේ තියෙන මානසිකාරයේ ප්‍රබලත්වය නිසා ඒක පස්සේ දුවන්නේ නැතුව නවතිනවා. ඉතින් න්‍යාම ධර්මයක් නිසා හැමෝටම එක විදියකට තමයි බුදුරන් වහන්සේටත් ওই විදියටම තමයි පහළ වුණේ. බුදුරන් වහන්සේගේ බවංග පරිවාස කාලයේ විතරක් අඩුයි. ඒ කියන්නේ ඇත්තටම දැන් අපේ හිත බවංගයේ තියලා අරමුණකට ගිහිල්ලා ආයි බවංගයට ඇවිල්ලා බවංග කීපයක් ගිහිල්ලා තමයි අරමුණකට යන්නේ. බුදුරන් වහන්සේගේ බවංගයේ පරිවාසය වෙලා තියෙන කාලේ අඩුයි. තා ඉක්මනින් ආපහු ඊළඟ අරමුණට යන්න පුළුවන් බුදුරන් වහන්සේට. නමුත් චිත්තයන්ගේ පහළ වීම එකම ආකාරයකට සිද්ධ වෙන්නේ ජවන් සිත් විතරක්. සාමාන්‍ය මිනිස්සුගේ කුසල කර්ම රැස් කරන සිත් බවට පත් වෙද්දී රහතන් වහන්සේගේ ජවන් සිත් 7 ඒ විදිහටම යනවා. හැබැයි ඒවට කියන්නේ ක්‍රියාසිත කියලා. ඒ වගේ අර තණ්හාව උපාදානිය කියන ලාටුව නැහැ. ඇලෙන්නේ නැහැ. ඒක තමයි එකම වෙනස. ඒ නිසා උන්වහන්සේලාගේ දැන් ඇත්තටම ඩිලාන් අයියව රහතන් වහන්සේ නමකුයි සාමාන්‍ය මිනිස්සුකුයි දැක්කොත් ඒ දෙන්නම ඩිලාන් අයියව කියලා අඳුර ගන්න. එතකොට බුදුරජාණන් වහන්සේ ආනන්ද සංසාර ආනන්ද කියලා කතා නාම රූප කියලා කතා කරනවා. අඳුරනවා සාමාන්‍ය මිනිස්සෙක් ඩිලාන් අයියව දැකලා ඒ ඔස්සේ රාගය හෝ ද්වේෂය හෝ උපදිනකොට රහතන් වහන්සේ මේ දෙකේ නාම රූප සංකලනය දැකලා ඒකට යන්න දෙනවා. එතකොට කිසිදු සංස්කාරයක් රැස් වෙන්නේ නැහැ. ඒක තමයි වෙනස. මම හිතන්නේ මේ කාරණාව පිළිබඳව පැහැදිලි පිළිතුරක් ඔබට ලැබෙන්න ඇති. මගේ සොයනහන්ස මම මේ ඊළඟට අහන්න යන ප්‍රශ්නය පිළිබඳව ඔබ වහන්සේගේ මං වෙනුවෙන් අනුකම්පාව සහ මේ ප්‍රශ්න යොමු කරන කෙනා වෙනුවෙන් අනුකම්පාව බලාපොරොත්තු වෙනවා. මොකද හේතුව මම මේ ප්‍රශ්නේ අහන්න සුදුසු නැද්ද කියන කාරණාව පිළිබඳව මම දන්නේ නැහැ. නමුත් අපේ YouTube නාලිකාව තුළ අපි හරි විවෘත විදිහට කතා කරනවා මගේ සොයනහන්ස. ඕනනම් අපිට මට තිබුණා මේ ප්‍රශ්නය ඔබ වහන්සේගෙන් නොඅසා සිටින්න. හැබැයි මම දන්නවා මේ එක ප්‍රශ්නයකටත් ඔබ වහන්සේ පිළිතුරු නොදී ඉන්නේ නැහැ. හේතුව එක ප්‍රශ්නයක් මම ඔබ වහන්සේට කලින් පවසන්නේ නැහැනේ. ඒක නිසා මගේ ස්වාමීන් වහන්සේ මම මේ ප්‍රශ්නේ ඇසීම පිළිබඳව ඔබ වහන්සේ මට සමාව අවසරයි. ඒ වගේම මේ එවපු කෙනාටත් ඒ අයගේ වුමනාව වෙනුවෙන් මම ඔබ වහන්සේගෙන් අහනවා මේ ප්‍රශ්නේ. මගේ ස්වාමීන් වහන්සේ මෙහෙම අහලා තියෙනවා. කරුණාකර කියන්න පුළුවන්ද කිරුළපන ධම්මවිජය හාමුදුරුවෝ සෝවාන් වෙලාද කියලා. එසේ නොමැතිනම් කොහොමද උන්වහන්සේ අපිට සෝවාන් වෙන්න කියලා කියන්නේ උගන්වන්නේ. උදාහරණයක් ලෙස පීනන්නේ දන්නේ නැතුව අනුන්ට පීනන් උගන්වනවා වගේ නේද? වතුර රටනොත් දවසක දෙන්නම ගිල්ල මැරෙන්න තමයි වෙන්නේ කියලා තමයි මේ පණිවිඩය සඳහන් කරලා තියෙන්නේ. ඕනනම් මට මේ පණිවිඩය ඔබට පෙන්වන්නත් පුළුවන්. ඒ විදිහට තමයි සඳහන්ලා තියෙන්නේ. මෙහෙමයි. දැන් මේක මේ ප්‍රශ්නේ අහලා තියෙන අහිංසක මිනිස්සයාත් මේක ටිකක් ආගියුමන්ට් එකක වගේනේ අහලා තියෙන්නේ. ඔව් ප්‍රශ්නාර්ථ සහිතව තියෙන්නේ මේක. මම මේකට පිළිතුරු දෙන්නම් මෙන්න මේ ආකාරයෙන්. අංක 1. ලෙඩෙක් ඉන්නවා. ලෙඩා ડોක්ටර් ගාවට ඇවිල්ලා අහනවා. දැන් ලෙඩාට පිළිකාවක්. ලෙඩා ડોක්ටර් ගාවට ඇවිල්ලා අහනවා. දැන් අපි හිතමුකෝ මෙහෙම ડોක්ටර් ලියලා දෙනවා බේතක්. මෙන්න මේ ට්‍රිප්ටනෝල් එකකින් 750 මිලිග්‍රෑම්ස් ගන්න ඔයා මෙන්න. ඇයි මට විතරක් දෙන්න ඔයා ගන්න නැද්ද මේ බේත? දැන් ඔයත් මේව උදේ හවස බොනවද? ඒක ලෙඩාගේ තියෙන මානසික ප්‍රශ්නයක් මිසක් ડોක්ටර්ට අදාළ වෙන ප්‍රශ්නයක් නෙමෙයි. ඒක තමයි මේකේ තියෙන අංක 1 පළවෙනි උත්තරේ.
ඕක ඔය අහන්නේ පෘථග්ජනභාවයේ ඉන්න මිනිස්සෙක් ඒ මිනිස්සගේ අහිංසකකම නිසානේ. ඒ මිනිස්සම කියලා දෙනවා මං සෝවන් වෙලා නැහැ කියලා. එතකොට ඔහුට යම්කිසි පාරක් පෙන්වනකොට ඔහු ඒ පාර දිගේ ගිහිල්ලා ඒ ප්‍රතිඵල නෙලා ගන්නවා විනා ડોක්ටර්ත් හවසට පෙන්ඩෝල් පෙනඩීන් බොනවද කියලා හොයන එක අපරාධයක්. එහෙම වුණොත් ඔබට වෙන්නේ ඔබට මම මේ කියන ලොකු පණිවිඩයක් මේ ගෙයක් ගිනි ගන්නවා. මේ ගේ ඇතුලේ මේ ඉන්න එපා එළියට බහින්න කියලා. ඔබ ප්‍රශ්න කරනවා නම් අපෙන්ම ස්වාමීනි එළියට බැස්සාම හරියද? සනීපයිද ගිනි ගන්න නැද්ද? ගේ ඇතුළට තියෙන බඩු ටිකට මොකද කරන්නේ? මට ඔබට කියන්න තියෙන සරල පිළිතුර එළියට බහින්න එපා ගේ ඇතුළටම වෙලා ඉන්න. හරි? අපි කියන කිසිම දෙයක් අනුගමනය කරන්න එපා. මේක වෙන්නේ කවදා හරි දවසක තේරෙයි පිච්චෙන දවසට. හැබැයි එදාට පෙරහැරත් ගිහිල්ලා බලන්න ආපු මිනිස්සුත් ගෙවල් වල ගිහිල්ලා ඉඳී. ඒක තමයි පළවෙනි එක. ඔක තව එකක් කියන්නම් මම. මේ ප්‍රශ්නේ ආපු නිසා ඔහු රාගිව් ස්වභාවයෙන් අහලා තියෙන කරුණක් නිසා ඒ ස්වභාවයෙන්ම පිළිතුරක් ඒකට තියන්නම්. එතකොට තමයි මේක ටිකක් සමහරුන්ට තේරෙන්නේ. හොඳයි. ධම්මවිජය ස්වාමීන් වහන්සේ සෝවාන්ද නැද්ද? ඔබ මනින නිර්ණායකය මට අපිට කියන්න. ඒ නිර්ණායකය කිව්වොත් ඒ කියන්නේ දැන් මම සෝවාන් වුණා කිව්වොත් ඔබ පිළිගනීද? හැබැයි මගේ ස්වාමීන් වහන්සේ අවසර මේ කාරණා ගැන එහෙම කියන ස්වාමීන් වහන්සේලාත් නැතුවම නෙවෙයි. ඔව් දැන් ඒකෙදි එහෙමනේ ඒකනේ කතාව. දැන් මම කිව්වොත් එහෙම මෙන්න මෙහෙම ඔව් මම සෝවාන් වෙලා. හරි. ඔව් මම සෝවාන් කියලා කිව්වොත් ඔබ ඊළඟට මගෙන් අහන ප්‍රශ්න කොහොමද කියන්නේ? ඉතින් දැන් මම ඔබෙන් අහන ප්‍රශ්නය ඔබ සෝවාන්ද නැද්ද කියන එක මනින නිර්ණායකය මිම්ම මොකද? උණ කට්ටක් තියලාද බලන්නේ? ලේකක් ටෙස්ට් කළාද? CT ස්කෑන් එකක් කළාද? අන්නේ නිර්ණායකය ගේන්න. ඒ නිර්ණායකයෙන් පස්සේ මේකට අපි ඍජු පිළිතුරක් ලබා දෙන්න. ඍජු පිළිතුරක් කැලින්ම ලබා දෙන්න කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි එහෙම නැතුව නිර්ණායකයක් නැතුව මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන කෙනාට මම හොව් කිව්වත් නෑ කිව්වත් ඔවුන්ට ඉතින් මෙතනදී ප්‍රශ්නාර්ථයක් මිසක් ඔවුන්ට පිළිතුරක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේකෙදි ඔබ නිර්වාණය කියන එක දැන් මට ගොඩක් අය ඩිලාන්න අයියේ මේ මට කියලා තියෙනවා හාමුදුරුවනේ ඔබ වහන්සේට ද උච්චර ධර්ම දැනුමක් තියෙන එකේ තව චුට්ටයිනේ ඇත්තේ. සෝවාන් වෙලාම ඉවර වෙලා අපිට ওই ටික කියන්න ඕන. ඉතින් මම ඒගොල්ලෙන් අහපු ඊළඟ ප්‍රශ්නේ ඔයගොල්ලෝ මම සෝවාන් නෑ කියලා කොහොමද කියන්නේ? මේක මම කියන්න ඕනේ නෑ ටයිටල් එකක් දාගන්න ඕනේ. කියන්නේ මම මේ කියන කතාව වැරදියට ගන්න එපා. මම මේ රහත්වත් රහත් නෑවත් සෝවාන් නෑවත් නෙමෙයි කියන්නේ. මම මෙහෙම මුකුත් කියන්නේ. මම මේ තර්කයක් ගේන්නේ. ඔවුන් තර්කයක් ගෙනවන මම ප්‍රතිතර්කයක්. මොකක්ද? ඔබ මොන පදනමේද කියන්නේ සෝවාන් වෙලා නැහැ කියලා. කෙටිම පිළිතුර. ඔහු රහත්. සෝවාන් පැත්තකට රහත් වෙලා නැහැ කියලා. හරි ඔබට එමෙ නිර්ණායකයක් තියෙනවා නම් ඉතින් ඒ නිර්ණායකය අරගෙන ආවහම අපි ඒ පිළිබඳව කතා කරලා ඔකට ඔබට පිළිතුරක් ලබා දෙන්න. මම එතනින් එහාට ඒ ගැටලුව පිළිබඳව විමසන්න යන්නේ නැහැ. ඔබට අවස්ථාව තිබෙනවා. මොකද ඔබට තීරණය කරන්න සහ තීරණ ගන්න ඒ වගේම අපි මේ කියන කාරණා පිළිබඳව තර්ක කරන්නත් අපි අවස්ථාව ලබා දී තිබෙනවා. එවනම් මේ මගේ ස්වාමීන් වහන්සේ මේ ඊළඟ ගැටලුවට යන්න සූදානම් වෙන්නේ අහලා තියෙන මගේ ස්වාමීන් වහන්සේ උච්චාසයන මහාසයන ඒ වගේම විකාල භෝජන යන මේ සිල්පද ගිහියෙක් විදිහට නිවැරදිව නිවසේ සිට රකින්න ආකාරය හා එම සිල්පදවල අරුත් පැහැදිලි කරලා දෙන්න කියලා තමයි ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටින්නේ. විවිධ අය විවිධ මත පළ කරන නිසා හරි අවබෝධයක් ගන්න විදිහක් නැහැ කියලා තමයි මේ කියලා තියෙන්නේ. මේ කාරණා පිළිබඳව විශේෂයෙන් මේ උච්චාසයන මහාසයන මේ විකාල භෝජනා කියන කාරණාව සිල්පද ගිහියෙක් විදිහට කොහොමද නිවැරදිව ඒ කාරණා කියන්නේ මේ Taman අවංකවම ධාර්මිකව ජීවිතයක් ගත කරන කෙනෙක් කොහොමද මේ කාරණා ගලප ගන්න කියලා නිවසේ සිට මේ කාරණාවේදී ඇත්තටම ඩිලාන් අයියේ මේ උච්චාස මේ සිල් මේවා ගැන මේ ප්‍රශ්න වලදී මට ඉතින් මේ මිනිස්සු ගැන කරුණාවයි මේවට උත්තර දෙන්න දීර්ඝ උත්තර දෙන්න ඕනේ නිකන් උච්චාසයන කියන්නේ මෙමය මහාසයන කියන්නේ මෙමය කොට වැඩක් නැහැ. ඉතින් ඇත්තටම ඔබට මේ ගැන දීර්ඝ විස්තරයක් ගන්න ඕන නම් කරන්න තියෙන හොඳම දේ තමයි සුජාත පුත්‍රකයේදී විකාශය වෙන පොයි වැඩසටහනක් පිළිබඳව සොයා බලන්න. පහුගිය පොයි වැඩසටහන ඔබට පුළුවන් සුජාත පුත්‍ර මෙඩිටේෂන් සෙන්ටර් කියන YouTube නාලිකාව හරහා නැවත බලන්න. සිල් සමාදන් කරවපු පළවෙනි දේශනාව බලන්න ආරම්භක දේශනාව. ඒ දේශනාවේදී මම මේ සීලිය පිළිබඳව විස්තර විග්‍රහයන් කරලා තියෙනවා. ඉතින් තවත් ඔබට පුළුවන් පුතේ මේකදී පොත්පත් පාවිච්චි කරන්න ශාසනාවතරණීය බෞද්ධයාගේ අත්පොත පොහොය දිනය. වගේ මේ පොත්පත් පරිහරණය කිරීමෙන්
මේ ගැන විශාල අවබෝධයකට එන්න පුළුවන් අතිශය සියුම් කරුණු ගැන පවා. මම නිකමට කියන්නම් මේක දල වශයෙන් උච්චාසයන කියන්නේ දැන් මේ කාලේ නම් ලංකාවේ උච්චාසයන නැහැ. කියන්නේ බිම අපි අත තිබ්බාම අපේ වැලමිට ගාවට වෙනකම්ම යටි පුටුවේ අපි ඉඳගන්න ලීය ඊට වඩා උසයි නම් රියන් එකමාරක් පමණ උසට රියනක් රියන් එකමාරක් වගේට වඩා උස පුටු තියෙනවා නේද? ඉතින් එහෙම පුටු අර ඒ කාලේ රජවරුන්ගේ වගේ තමයි තිබ්බේ. දැන් ඉතින් උච්චාසයන කැඩෙනවා තාප්පයක් උඩ වගේ ඉඳගත්තොත් ගිහිල්ලා. ඉතින් තාප්ප උඩ සීල් සමාදන් වෙලා ඉඳ ගන්න එපා. බැමි උඩ මේස උඩ විශේෂයෙන්ම නගින්න එපා. මේස උඩ එහෙම නැග්ගොත් උච්චාසයන කැඩෙන්න පුළුවන්. එහෙම නැතු පුටු නම් වර්තමානයේ ලංකාවේ තියෙන ඔය අපි අර හට්ටියට දාන පුටුවකවත් ඉඳගත්තයි කියලා උච්චාසයන කැඩෙන්නේ. හැබැයි එක තැනකදී කැඩෙනවා. ඒ තමයි ස්පිරිතාලේ ඇඳ. ස්පිරිතාලේ ඇඳේ කකුල් උසයි. ඒකෙදිත් ඇඳේ තියෙන්නේ රෝදන. සමහර තියෙනවනේ රෝද තියෙන දැන් අපි භික්ෂුන් වහන්සේ නමක් අසනීප වුණාම අපි ડોක්ටර්ට අදාළ වෛද්‍යවරයාට කියලා මෙහෙම සිල්පදයක් තියෙනවා. ඔබට හැකිනම් අපිට රෝද තියෙන ඇඳක් ලබා දෙන්න කියලා අපි රෝද තියෙන ඇඳක් ඉල්ල ගන්නවා. එතකොට මොකද වෙන්නේ? අර ඇඳට නැග්ගොත් උච්චාසයනේ කැඩෙනවා. අර ඇඳේදී උච්චාසයනේ කැඩෙන්නේ නැහැ. ඒක මොකද රෝද තියෙන එක පුටුවක් ගන්නට නෙමෙයි යන්නේ. වෙනත් එකක් ගන්නට අර පුටුව කියන තැනදී ඉතින් ඔබ සිල් සමාදන් වෙලා ස්පිරිතාලේ හිමේ යන්න උනොත් උච්චාසයන කියන සිල්පදේ කැඩෙනවා. මහාසයන නම් මහාසන නම් තියෙනවා ගොඩක් තැන්වලදී. මහාසන කියන්නේ ওই මැණික් අල්ලලා ඉස්සර මේ රජවරුන්ට තිබ්බේ. ඒකත් ওই ධර්මාසන වගේ වනම් මහාසන වලට යන්නේ නැහැ. ලොකුවට මැණික් අල්ලලා ඒ වගේ නිකන් මහාසන පනෝගෙන ඉන්නේව තමයි මහාසන බවට පත් වෙන්නේ. ඒව නම් ඇතැම් තැන්වලදී දකින්න පුළුවන්කම තියෙනවා. ඇතැම් අවස්ථාවන් වලදී. ඉතින් ඒ වගේ විචූර්ණ පුටුවල් වල ඉතින් සිල් සමාදන් වෙලා ඉඳ ගන්න යන්න එපා. උච්චාසන මහාසයන කියන්නේ ඒකයි. විකාල භෝජන කියන ශික්ෂාපදයක් ටිකක් ගැඹුරු විග්‍රහයක් කරන්න ඕනේ සිල්පදයක් අපේ අයියේ. අපි ඒක ගැන මම හිතන්නේ අයියර අනිවාර්යෙන් ඉදිරියේදී ප්‍රශ්නයක් එයි. ස්වාමීන් වහන්සේලාට 12න් පස්සේ වළඳන්න කැපද නැද්ද? ඔය වගේ ප්‍රශ්නයක් ආපෙලාට අපි මේ ගැන විස්තර විග්‍රහයක් කරමු. කිසිදු බර ආහාරයක් ගන්න බෑ. ඔබට ගන්න පුළුවන් පළතුරු යොස වගේ දේවල් විතරයි විකාල භෝජන කියන්නේ විකාලේ 12 පෙන්නට පස්සේ 12 කියන්නේ ඉර මධ්‍යයනයට ඇවිල්ලා බටහිරට පාත් වුණාට පස්සේ කියන්නේ ඉර අවරට හැරුණාට පස්සේ උතනයි විකාලේ 12ටම නෙමෙයි මේ කාලේ 12:17 12:14 වගේ වෙනකම් තියෙනවා ඉර මධ්‍යයනයේ රැඳිලා. ඒ අවස්ථාවෙන් පස්සේ බුද්ධ ආදී උතුමන් වහන්සේලා ඉර අවරට හැරුණාට පස්සේ මේ තුන් වේලම කකා හිටියේ නේ උන්වහන්සේලා බණ භාවනා කරපුතුමු. උදෑසන කාලේ පිණ්ඩපාත වැල්ලා දානි හොයාගෙන ඉර අවරට හැරුණාට පස්සේ දානමාන හොයන්නේ නැතුව හාල් කඩල කොමඩු සුප්මු ඔය වගේ දේවල් කිසිසේත්ම වළඳන්න බෑ. ඔබට පුළුවන් මේවා වළඳන්න. ඔය අඹ, ජම්බු, උගුරැස්ස, මිදි ඒ වගේ කුඩා පළ. කුඩා පළ කියන්නේ දැන් ප්‍රමාණ වශයෙන් ගත්තාම ගස් ලැබු කොමඩු අන්නාසි ඒව බෑ. හැබැයි අඹ, කෙසෙල්, අලිපේර, දිවුල්, දොඩම්, උගුරැස්ස, මිදි, වියලි මිදි ඔය වගේ දේවල් මිරිකල පැසවල බෑ. ඒ කියන්නේ අපි හිතමුකෝ දැන් රසම් අපිට වළඳන්න බෑ සියඹලා තියෙන නිසා. මොකද මම කියන එක තේරෙනවනේ. එහෙමයි. රසම් එක ලිපට දාලා තැම්බුවත් ඒකේ සියඹලා තියෙනවනේ. සියඹලා තම්බල වළඳන්න බෑ. පසවල වළඳන්න බෑ. හැබැයි සියඹලා යුෂ අපි කියමු බ්ලෙන්ඩ් කරලා කියලා. බ්ලෙන්ඩ් කරලා යුෂ අරගෙන ඒකත් පෙනේරයකින් පෙරලා රිදිගොට්ටකින් පෙරලා අර පෙරෙන යුෂ ටික විතරක් වළඳන්න පුළුවන්කම තියෙනවා. ඒ එහෙමයි කියලා සමහරව ඕක දන්නේ නැතුව මේ බතුත් බ්ලෙන්ඩ් කරලා වළඳනවා. සුප් බෑ. හොඳට මතක තියාගන්න. සුප් එහෙම හදලා ගෙනින්න දෙන්න එපා ආමුදුරුවරුන්ට. ඔය ගිලම්බත් අරව මේවා ඒවා කතන්දර. එහෙම ඒවා සාසනේ නෑ. ගිලන් උනා නම් ඒ පාඩුවේ ඉන්න ඕනේ. ගිලන් උනා කියලා සුප් බොන්න බෑ. කොමඩු බොන්න බෑ. අන්නාසි බොන්න බෑ. ඉතින් අද නම් ඕවා ඇත්තටම ගානකුත් නෑ. ඉතින් සාසනය ඇතුළේ වුණා. ඉතින් අනිත් එක තමයි ඉන්නේ මෙහෙම ගතන විකාල භෝජන වගේ සිකපද මිනිසුන්ට හැමදාම රකින්න නෑනේ. මොකද ගෙහ ජීවිතයක් නඩත්තු කරන්න අමාරුයි විකාල භෝජන ආදී සිකපද නැතුව. ධාර්මික සීලයක් සමාදන් විය යුතුයි. ඒ කියන්නේ කාමයන්ගේ පරිභෝජනයේ යම් සීමාවක් තිබ්බට පූර්ණ කාම පරිභෝජනය සීමා කරලා නේ. මොකද ගිහි මිනිස්සු වැඩ කරනවා. ඊට වැඩ කරනකොට යාලට ඒ අවශ්‍ය කරන ආහාර රටාව වැටෙන්න ඕනේ. අවශ්‍ය ශක්තිය ලැබෙන්න ඕනේ. ස්වාමීන් වහන්සේලා අපි කිමින්ති අල්ලන්නේ නෑ. අපි ටයිල් අල්ලන්න දුවන්නේ නෑ. අපි බර උස්සන්නේ නෑ. අපි කුඹුරු කොටන්නේ නෑ. කුඹුරු කොටනවා නම් වැළඳුවට කමක් නෑ. එතකොට ඒ සිල්පදෙත් කැඩේ. ඉතින් අපිට මේ වැළඳුවට කමක් නෑ කියන්නේ සාසනේ නෑ සිල්පදේ කැඩෙනවා. අපිට එහෙම දේවල් නෑ. ගිහි මිනිස්සුන්ට හැමදාම විකාල භෝජනේ දාලා නෑ. සිල් සමාදන් වෙන දවස් වලට ඉතින් අමාරුවෙන් හරි ඊළඟට කිරි පිටි ಜಾති බොන්න බෑ. ඇත්තම කියනවා නම් කිරි කවලම් වෙච්ච ටොපියක්වත් කන්න බෑ. කිරි ටොපියක්වත් කන්න බෑ. වළඳනවා හැක්ස් ටොෆි ඊළඟට
බබල් ගම් වගේ දේවල් ඊළඟට අර අයිස් සමහරු අයිස් කනවා මම දැකලා තියෙනවා. මම මේ කියන්නේ මතක් වෙන ටික. ඒකෙදි අර 20 25ට තියෙන ෆලුඩා අයිස්, කිරි අයිස්, චොකලට් අයිස් ඒව බෑ. අර රුපියල් 10ට වගේ තින්නේ ඩයි කවලම් කරපු ඒවා. ඒ වගේ ඒවා ඕ නිකන් වතුර ස්වභාවයේ ඒ වගේ දේවල් ඉතින් අකපනේ ඒ වගේ දේවල් කැපයි. ඊළඟට චීස් අරව මේවා බෑ. මොනවද අපි ඔය පිරිත් කියද්දි වළඳන්නේ සමහර සූකි වගේ දේවල් නම් පුළුවන්. රටේදී ඒවා මේවා ඉතින් ඒවා බෑ ඇත්තටම. ඉතින් ඕවා විකාල භෝජන සිකපදය ගැන විශාල අවබෝධයක් ලබා ගන්න ඕනේ. ගත්තට පස්සේ ඔබට තේරෙයි කිරි පිටි ඒවා මේවා පිටි කිරි ඒවා වළඳන්න බෑ. ප්ලේන් ටි නම් පුළුවන්, කෝපි පුළුවන්. ඉතින් භාවිතාවෙම තමයි දැනගන්න තියෙන්නේ නේ. මම හිතන්නේ බොහොම පැහැදිලි පිළිතුරක්. සහ මේ ටිකක් ඒ ප්‍රශ්නෙට අපි ගත්තොත් උදාහරණ සහිත පිළිතුරක් ලබා දෙන්න පුළුවන්කම ලැබුණා. එහෙම නැත්නම් මෙන්න මේ විදිහට කියලා ටිකක් දිග පිළිතුරක් ලබා දෙන්න පුළුවන් වුණා. බොහෝ විට ඔබ මේ විදිහට සිල්පද ආරක්ෂා කරන වෙනත් විශේෂයෙන්ම ඔබ සිල් සමාදන් වන දිනේදී පොහොය දිනේදී හෝ වේවා එමත් නැත්නම් ඔබ හිතන දවසකුණත් ඔබට මේ සිල් සමාදන් වෙන්න එහෙම නැත්නම් Tamanගේ සීලය ආරක්ෂා කරගන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් එහිදී මේ දේවල් පිළිබඳව දැනුම්වත් වීම අතිශය වැදගත්. එහෙමනම් මේ ඊළඟට මම අහන්න සූදානම් වෙන්නේ මගේ ස්වාමීන් වහන්සේගෙන් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් මට යොමු කරලා තියෙනවා. ඒ ප්‍රශ්නේ තමයි බුද්ධෝත්පාද කාලයකදී දසදහසක් සක්වල අය විතරයිලු නිවන් දකින්නේ. එතකොට කෝටි ලක්ෂයක් සක්වල අනෙක් අය නිවන් දකින්නේ කොහොමද කියලා තමයි මගේ ස්වාමීන් වහන්සේ මේ අහලා තියෙන ප්‍රශ්නේ. මේ ප්‍රශ්නෙට පිළිතුරක් දුන්නොත් කොහොමද මගේ ස්වාමීන් වහන්සේ? ඇත්තටම ඩිලානේ කෝටි ලක්ෂයක් නෙමෙයි තවත් ඕන තරම් සක්වලවල් මේ ලෝකේ තියෙන මේ යුනිවර්සල් එක ඇතුලේ තියෙනවා. එතකොට මේ දසදහසක් සක්වල මිනිස්සු නිවන් දකින්නේ. දසදහසක් සක්වල ඇතුළත නිවන් දකින්නේ දෙවිවරු විතරයි. මිනිස්සෙක් විදිහට නිවන් දකින්නවනම් එයා මේ සක්වලේ කියන්නේ අපි මේ ඉපදිලා ඉන්න මනුෂ්‍ය තලෙම උපදින්න ඕන. මේකට කියනවා මගුල් සක්වල කියලා. මගුල් සක්වල. මංගල චක්කවාල කියලා පාලියේ කියන්නේ. ඉතින් ඇත්තටම බුදුවරු උපදින සක්වල තමයි මේ දිලන්නේ. බුදුරජාන් වහන්සේලා මේ සක්වල හැරපියලා වෙනත් සක්වල වල උපදින්නේ. මේක තියෙනවා බහුධාතුක සූත්‍ර අට කතාවේ. හරි ලස්සන පාලි පාඨයකට එක්ක ඉමේසුපන්න තීසු චක්කවාල කියන්නේ ඉමේසුපන්න තීසු කෙත්තේසු මේ ක්ෂේත්‍ර තුන අතර ඉමං චක්කවාලං ඨපෙත්තා අඤ්ඤස්මින් චක්කවාලේසු බුද්ධ උපජ්ජන්තිති සුත්තන්නත්ති කියලා. වෙනත් සක්වලක බුදු කෙනෙක් උපදිනවා කියලා සූත්‍රයක් නැහැ. ඒ බුදුවරු උපදින්නේ මේ සක්වල විතරයි මිනිස්සු නිවන් දකින්නේ. දසදහසක් සක්වල ඇතුළේ ඉන්න අනිත් මිනිස්සු නිවන් දකින්නේ නැහැ. දෙවිවරු විතරක් නිවන් දකින්නවා. කෝටි ලක්ෂයක් ඇතුළේ කිසි කෙනෙක් නිවන් දකින්න. ඇතුළේ නෙමෙයි කෝටි දසදහසක් සක්වලින් එළියේ කිසිදු සක්වලක මිනිස්සුන්ට නිවන් දකින්න බෑ. ඇතම් සක්වල වලට ගිහිල්ලා බුදුරන් වහන්සේලා ධාර්මික උපදේශ විතරක් කියන්නේ ඒවට පතුරවන හොඳට රජකම් කරන්න. එතකොට මේ මඟුල් සක්වල එකයි කියන්නේ මේක ෂණ සම්පත්තියක් කියලා. කියන්නේ අර මිනිස්සුන්ට නිවන් දකින්න තියා නිවන ගැන අහන්නවත් ලැබෙන්නේ. ඒකයි ඔබට කියන්නේ ඔබ අහන්න එපා අර මිනිස්සු කොහොමද ඔබ කල්පනා කරන්නේ ඔබ කොහොමද දැන් මේ අවස්ථාවෙන් opportunity එකෙන් ප්‍රයෝජනයක් අරගෙන ඉත මම ඒකයි කියන්නේ it's not possible to quantify value of this time මේක හොඳ word එක හොඳ වචනයක් sentence එකක් මතක තියාගන්න මේ වටිනාකම ප්‍රමාණ කරන්න බෑ වචන වලින් ඒතර ඔබ දැන් කල්පනා කරන්න දෙයි හාමුදුරුවනේ අර මිනිස්සුන්ට නිවන් දැක ගන්න බැරි තැනක ඉපදිලා platform එක මම platform එක නිවන් දකින්න පුළුවන් තාමත් ඔබ රූප පස්සේ නම් දුවන්නේ. දැන් ඔබ අර මිනිස්සුන්ට නෙමෙයි අනුකම්පා කරන්නේ. ඔබ බලන්න ඔබට මොකද වෙලා තියෙන්නේ කියලා. මේ මිනිස්සු නිවන් දකින්න නැති එක මේ මිනිස්සුගේ කර්මානුරූපීව සිද්ධ වෙයි. කොහොම නමුත්. ඒගොල්ලන්ට ධර්මානුරූපීව කර්මානුරූපීව ඒ සක්වල වල නිවන් දකින්න බෑ. ඒගොල්ලන්ට සිද්ධ වෙනවා කවදා හරි දවසක සංසාරේ කැරකිලා ගිහලා කුසල කර්මයක් මතු කරගෙන බුදුවරු උපදින මේ සක්වලේ මිනිස්සෙක් වෙලා උපදින්න හෝ මේ සක්වල වටේ තියෙන 9999ක් වන දසදහසක් සක්වල මේ සක්වලත් ඇතුළුව ඉන්න සක්වලක දේවාත්ම භාවයක් ලබන්න ඒක ලබන්න පිනාපු දවසට ඔබට ඒකාන්තයෙන්ම මේ නිවන් දකින්න ඔවුන්ට පුළුවන්කම ලැබෙයි ඕක නිසයි ගාතාවක් කියලා තියෙන්නේ දුල්ලබංච manussත්ත බුද්ධුප්පාදෝච දුල්ලබෝ දුල්ලභාකන සම්පatti දැන් දසදහසක් සක්වල ඇතුළේ පැත්තකින් තියන්නකෝ අයියේ හිතන්නකෝ සෞදි අරාබිය පුදුනා කියලා එතකොට මොකද වෙන්නේ මට ඒ සෞදි අරාබිය අම්මා කෙනෙක් කතා කරලා කිව්වා මේ අපේම ස්වාමීන් වහන්සේ නමකගේ අම්මා කෙනෙක් ඉන්නවා මේ අරාබ් සෞදි වල එහෙ බණපදයක් බුදුදහම අදහනවා කියලාවත් කසපහර 200ක් ගහනවා. එතකොට දසදහසක් සක්වල පැත්තකින් තියන්නේ. මේ මනුස්ස ජීවිතය ඇතුළේමනේ මේ ෂණ සම්පත්තිය ලැබීම දුර්ලභයි. ඒ දුර්ලභ අවස්ථාව ඉතින් ඔබට ලැබිලා. ඒක හොඳට මතක තියාගෙන
අර තියෙන සාංශාරික භයානකකම සිහි තියාගෙන අප්‍රමාදීව අපමාදේන සම්පාදේත කියලා තමයි කියන්නේ. දසදහසක් සක්වල පිළිබඳව කතා කරන්න කලින් මේ පෘථිවි තලයේ ඉපදිච්ච එහෙම නැත්නම් මේ මගුල් සක්වල ඉපදිච්ච අපිට අපි ගැන හිතුවත් එහෙම නැත්නම් මේ තමන් ගැන හිතලා මේ නිවන කරා යන්නට අවැසි මඟ නිර්මාණය කරගන්නට ඔබම සූදානම් වෙන්න ඕනේ. එහෙම නැතුව මේ කාටවත් ඒක අනුකම්පා කරා කියලා අපිට නිවන අවබෝධ වෙන්නේ නැහැ. අපි ඔබ වෙනුවෙන් මේ කටයුත්ත ගෙන එන්නේද එවැනි වූ ගැටලු ඔබට ඇති යම් ප්‍රශ්න ඒ ප්‍රශ්න විසඳා දෙන්නට. ඉතින් ඒක නිසා මම හිතනවා ඔබට මේ කාරණා පිළිබඳවත් පැහැදිලි පිළිතුරක් ලැබෙන්නේ නැති කියලා. මතක් කරන්නට කැමති අද වැඩසටහන අපි අවසන් කරන්න සූදානම් වෙන මොහොතේ අද වැඩසටහන සඳහා අපිට පින්බර දායකත්වය ලබා දුන්නා අප්‍රේල් 1 වන දින ජන්මදිනයේ යෙදෙන නොම්බර 184 ආණ්ඩියම්මලම කටුනායක පදිංචි ඉමාෂා කරුණාරත්න දිනියට ධර්මාවබෝධය පිණිසම මේන් ජනිත වන කුසල හේතු වාසනා වේවා. ඇයට යම් කායික හෝ මානසික රෝග තත්ත්වයක් ඇති වේවන්නට පසුබිමක් හෝ වේවා නම් ඒ වෙනුවෙනුත් ඒ සියල්ල පසු බැහැලා ඇයට නිරෝගී ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඒ වගේම ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. ඇයගේ දෙමව්පියන් ඇතුළු පවුලේ සියලු දෙනාට ධර්ම මාර්ගය පූර්ණය කර ගැනීමට මෙම කුසලයේ පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ඒ දායකත්වය ලබා දුන්න පින්වත් උදවිය ගෞරවනීය අපේ නම කියන්නට අවසර පින්වත් පූජ්‍ය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේට මේ කරන්නා වූ ශාසනික මෙහෙවර තවත් চিරාත් කාලයක් ඉතා ඉහළින් කරන්නට ආශිර්වාද ලැබේවා කියලා ප්‍රාර්ථනා කරලා තිබෙනවා. ඉතින් ඒ වගේම මගේ ගෞරවනීය ස්තුතිය ගෞරව නමස්කාර පූර්වක ස්තුතිය පාදාභිවන්දනයෙන් යුතුව පුද කරන්නට අවසරයි. මගේ ගෞරවනීය ස්වාමින් වහන්සේ නම කියන්නට අවසර පූජ්‍ය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට ගෞරව නමස්කාර පූර්වකව පාදාභිවන්දනයෙන් යුතුව මේ ස්තුතිය පුද කරන්නේ. ඒ වගේම ඔබටත් පුළුවන්කම තිබෙනවා ටෝක් විත් ඩිලන් YouTube නාලිකාවේ සසරට නැවතුමක් වැඩසටහන වෙනුවෙන් දායකත්වය ලබා දෙන්න. ඒ වගේම ඔබට තියෙන යම් ගැටලුවක් තිබේ නම් 0704 804 704 කියන දුරකථන අංකයෙන් WhatsApp පණිවිඩයක් හරහා හෝ අපිට සම්බන්ධතාවයකට නගා ගන්න. එහෙමනම් අද දවසට අපි ටෝක් විත් ඩිලන් YouTube නාලිකාවේ සසරට නැවතුමක් වැඩසටහන අවසන් කරනවා. තාමත් ඔබ subscribe කරලා නැත්නම් ටෝක් විත් ඩිලන් YouTube නාලිකාව දැන්ම subscribe කරන්න කියලාත් මතක් කරනවා. පුංචි ඉල්ලීමක්. එහෙනම් සමුගෙන යන මොහොතේදීත් ප්‍රාර්ථනා කරන්නේ ඔබ සැමට තෙරුවන් සරණයි.